සුන්දර ශනිදාවේ ප්‍රගීත් සමුගෙන සංඝ ඉන්න වෙලාවේ අයවන සංඝ ආයු ප්ලස් කියලා අද මම ඔබට ආශිර්වාද කරන තරංග. මොකද මේ ආයු බෝවන් කියන එක ඉතාම හොඳ වචනයක්. හැබැයි මේ ආයු ප්ලස් කියන අලුත් වචනේ අපේ ජීවිතවලට එකතු කරගන්න හොඳම දවස අද කියලා මට හිතෙනවා. ඒ නිසා මේ ජීවිතයට බලාපොරොත්තුවක් හැම කෙනෙක්ම ජීවිතේ වටිනාකම පිළිබඳව අතීතයේ බොහොම සුන්දරව ජීවත් වුණා, වර්තමානයේ වගේම අනාගතය. අපි කියනවා මේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම තරම් වටිනාකම රජෙක් වුණත් මොකටද ලෙඩෙක් වුණත්. ඒ නිසා ජීවිතයේ ඊටාම වටිනාම දේ තමයි මේ ආයුෂ. ඒ නිසා ආයු ප්ලස් කියන එක පිළිබඳව අපි අලුතෙන් හිතන්න මේ හොඳම වෙලාවයි. පිළිකාව කියපුවම අපි කවුරුත් බය වෙන කාරණාවක්. හැබැයි සියල්ලට පෙර සූදානම් වීම වටිනවා කියන කාරණාවත් එක්ක ටිකක් වෙනස් විදියකට විශේෂ කතා බහකට තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අද දවස ඔබට වටේ තවමත් මේ වැඩසටහනට ඔබේ පවුලේ අනිත් අය ලඟුන් නැත්තම් ඉක්මනින් වාඩි වෙන්න කියන්න. මොකද හැමෝටම වටින කතා බහක් මේක විශේෂම කතා බහක්. හැමෝගෙම ආයු ප්ලස් එක ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂතුමිය ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පත්‍රන වෛද්‍යතුමිය ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. එසේම වේවා. මැදිරිය හොඳට පුරුදු, මාධ්‍ය හොඳට හුරු. ඇය වගේම විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි, නව නිපැයුම්කරුවෙක්. 2015 ජිනීවා නව නිපැයුම්කරුවන්ගේ රන් පදක්කම්ලාභී ජූරි විශේෂ සම්මානය ලංකාවට ගෙන ආපු බොහොම අතලොස්සක් ඉන්නේ. ඒ අය අතුරින් බොහොම සුවිශේෂ කෙනෙක්. දැනට පේටන්ට් බලපත්‍ර 8කට වැඩි ප්‍රමාණයක් ඔහු සතුව තියෙනවා. වෛද්‍ය තුසිත කහදුව වෛද්‍යතුමා ආයුෂ බොහෝ වේවා. ඔහු තමයි මේ සංකල්පධාරියා ආයු ප්ලස් කටයුත්තේ. ඒ වගේම ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධීන් සහිත අපි රස විඳපු ගීතේ පද රචිකාවිය විශේෂයෙන්ම පිළිකා මර්දන වැඩසටහන මුළුල්ලේම බොහෝ කවිපද ගොතමින් නිසඳැස් කාව්‍ය සංග්‍රහ නිර්මාණය කරමින් මේකට විශාල දායකත්වයක් ලබා දෙන කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වෛද්‍ය චතුරිකා කාර්යවසම් ආයුෂ බොහෝ වේවා. ආයුෂ බොහෝ. මේ අලුත් කතා බහ පිළිබඳව එහෙම නැත්නම් මේ ආයු ප්ලස් පිළිබඳව ටිකක් පැහැදිලි කරගෙන කතා බහට ආරම්භයක් ලබා ගත්තොත් හොඳයි. ඒක නිසාම මේ ජානකී විදානපතින වෛද්‍යතුමනි අපිට එතනින් කතා බහට ආරම්භයක් කරන් දෙන්න ඕනේ. හරි වටි. ඔව් ඇත්තටම තරංග ආයු ප්ලස්. ඒ කියන්නේ ආයුෂ ප්ලස් කියන්නේ ධන ලකුණ. ඒ කියන්නේ අපි ඒකේ තේරුම තමයි දැන් ආයුෂ විතරක් වැඩි වෙලා බෑ. ආයුෂත් එක්ක ඒ අදාළ පුද්ගලයාගේ ගුණාත්මක භාවය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ජීවිතයේ අවසාන මොහොත දක්වා ඒ කියන්නේ කරදරයකින් තොර, ඒ කියන්නේ දුක් විඳින්න නැතුව, වේදනාවක් නැතුව යන අර්ථයෙන් තමයි මේක අපි පටන් ගත්තේ. සෞඛ්‍ය සම්පන්නව. සෞඛ්‍ය සම්පන්න. එතකොට ආයු ප්ලස් කියන්නේ විශාල සමාජ ජාලා ව්‍යාපෘතියක්. එතකොට මේක මොකද්ද කරන්නේ, මේකේ අරමුණු මොනවද කියන්න කලින් මම චුට්ටක් කියන්න මේක කොහොමද පටන් ගත්තේ කියලා. ඇත්තටම මෙතන ඉන්න අපිත් එක්ක වෛද්‍ය තුසිත කහදුව මහත්මයා එතුමා කිව්වා අපි ඒ කියන්නේ පැලියේටිව් කෙයා, ඒ කියන්නේ සහන සත්කාර සේවය ගැන ගොඩක් අය දන්නේ නැහැ. අපි මේක නිසා සමාජ මාධ්‍ය හරහා අපි මොනවා හරි කරමු කියන යෝජනාව අපේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දී අපි කතා වුණා. එතෙන්දී ඊට පස්සේ අපි ඉතින් කීප වතාවක් කතා කරලා මේක ඉස්සරහට ගෙනියමු කියලා කතා කරලා ඊට පස්සේ අපිට තේරුණා ඇත්තටම ගත්තාම දැන් පිළිකා වලින් 3න් 1ක් අපිට වළක්ව ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඒක මිනිස්යාගේ චර්යාව මත වෙන දෙයක්. ඊළඟට තව 3න් 1ක් කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර තුලින් මේ වළක්ව ඒ කියන්නේ සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. තවත් ඉතුරු පිළිකා 3න් 1 ඒ කියන්නේ අපිට සනීප කරන්නත් පුළුවන්. තවත් කොටසක් තියෙනවා සහන සත්කාර, ඒ කියන්නේ ගුණාත්මක සේවයක් ලබා දෙන්න පුළුවන් අවසාන මොහොත දක්වා. එතකොට ඒ වගේම තමයි දැන් 2018 වර්ෂය ගත්තාම පිළිකා වර්ෂයකට 23000ක් පමණ අලුතෙන් එකතු වෙනවා. 23000ක්. ඒ වගේම 14000ක් පමණ මිය යනවා. ඒ වගේම තමයි 2008 ඉඳන් 2019 දක්වා රජයේ රෝහල් වලට වාර්තා වෙච්ච පිළිකා රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණිච්ච අය ගත්තාම ඒක දෙගුණයක් බවට පත් වෙලා. එතකොට
මේක ලොකු ප්‍රශ්නයක් අපිට. එතකොට අපි කතා වුණා මේකට මොකද්ද කරන්න කියලා මේ තුසිතගේ සංකල්පයත් එක්ක. එතකොට අපි තීරණය කරා අපි මේ මිනිස්සුන්ට ඊටමත් ලාභදායී ආකාරයට දැන් අපි ගිහිල්ලා උගන්වනකොට එහෙම අපිට ඒකට කාලයක් වියදමක් ගොඩක් යනවා. අපි කොහොමද අඩු මුදලකට මේක කරන්නේ කියන එක. එතකොට අපි මෙහෙම කතා වෙලා එතකොට අපිට මුල අවස්ථාවේ මොනවත් තිබුණේ නැහැ. එච්චර ගයිඩන්ස් එකක් එහෙම. ඊට පස්සේ අපි කතා වෙලා ඊට පස්සේ මූලික පිරිවැයක් දරන්න ඕන. මේ සඳහා UNFPA ආයතනය අපිට ඉදිරිපත් වුණා අපිට මේකට මූලික අධීරයට මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේකට අපි රජයේ මුදල් යෙදුවේ නැහැ. ඒක තමයි විශේෂම මේක. ඊට පස්සේ මේ සඳහා අපිට ලයිව් ක්‍රියේෂන් ආයතනයත් ඒ වගේම ඩෙන්වර් පීටර්සන් මහත්මත් අපිට UNFPA ආයතනය හරහා අපි සම්බන්ධ කරගත්තා. ඇත්තටම මේකේ අරමුණු කීපයක් තියෙනවා. ප්‍රධානම අරමුණ තමයි අපි කලින් පිළිකාව වළක්වා ගැනීමට සමාජ දාලා හරහා මේ පිළිබඳ දැනුවත් කිරීම. එතකොට සමාජ දාලා කොහොමද අපි පාවිච්චි කරන්නේ? එකක් තමයි Facebook. ඒ වගේම Instagram. ඒ වගේම YouTube හරහා ජනතාව ආමන්ත්‍රණය කරනවා. එතෙන්දී දැනට අපි Facebook කරා තමයි ගොඩක් කටයුතු කරන්නේ සහ YouTube හරහා. ඊටු ඒවත් අපි මේ ළඟදී වැඩි දියුණු කරනවා. ඒ වගේම i+ මේ අපි වෙනම වෙබ්සයිට් එකක් පටන් ගත්තා. මේකත් තාම අපි වැඩි දියුණු වෙන්නේ. තාම තියෙන ඉංග්‍රීසි භාෂාව පමණයි. ඊට පස්සේ දෙවැනි අරමුණ තමයි අපි මේකේ පිළිකාව කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාරවලට යොමු කිරීම තුලින් ජනතාව දැනුවත් කරලා කලින් සෞඛ්‍ය සේවා සඳහා ගෙන්වා ගැනීම. ඒ වගේම තව සමහර කොටසක් ඉන්නවා අපි කලින් හඳුනාගත්තට ඒගොල්ලෝ යනවා වෙනත් මේ මිත්‍යා මත හරහා ගිහිල්ලා නිසි ප්‍රතිකාරවලට යොමු වෙන්නේ නැහැ. ඒකත් එකක්. ඊළඟට තුන්වෙනි එක තමයි අපි සහන සත්කාරවලට කොහොමද ජනතාව දැනුවත් කරලා ඒගොල්ලන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න කියලා. ඉතින් මේ අරමුණෙන් තමයි අපි මේක පටන් ගත්තේ. ඒ වගේම තමයි මෙතෙන්දී අපි අර සම්ප්‍රදායික මට්ටමින් වෙනස් වෙනවා. කෙලින්ම අධ්‍යාපනික රටාවක් විතරක් නෙමෙයි. එතෙන්දී කවි, සින්දු, නිසඳැස් ඒ වගේම කලාකාරුවන් සහ කලාකාරිනියන් එක්ක ඒ වගේම මේ විශේෂ මේ ප්‍රොෆෙෂනල්ස්ලා කියන්නේ විශේෂයෙන්ම වෙනත් සමාජයේ හඳුනගත් ඒගොල්ලෝ හරහා ඉන්ටර්විව්ස් තියෙනවා. ඉතින් දැන් අවසාන වශයෙන් බොහොම ඉතාමත් සාරාංශයක් ගත්තොත් ආයු ප්ලස් කියන්නේ සමාජ දාලා විශාල ව්‍යාපෘතියක්. මේ පිළිකාව වැළැක්වීම, පිළිකාව කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීම, ඒ වගේම සහන සත්කාර පිළිබඳ ජනතාවගේ ධනාත්මක ආකල්පයක් මේ ඇති කරලා පිළිකා අලුතෙන් ලංකාවට එකතු වෙන එක අඩු කිරීම වගේම පිළිකාවෙන් ජීවත් වෙන අයට සහනයක් සැපයීම තමයි මේකේ අරමුණ. දැන් තරංග මේ අරමුණ එතුමිය පැහැදිලි කරද්දී මේ සංකල්පය අරගෙන ආපු ආයු ප්ලස් සංකල්පය අරගෙන ආපු වෛද්‍ය තුසිත කහදුව මහත්මයාට යොමු වෙනවා නම් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හැසිරීම මේ අපි හැම කෙනෙක්ගේම ඇඟිලි තුඩකින් තප්පර ගානකින් පණිවිඩයක් මුදා හරින්න පුළුවන්. ඒ නිසා මේ අපිට ඒ කියන්නේ මේ සමාජයේ විශාල කාර්යභාරයක් මේකේ තියෙනවා. මේක මේ ආයු ප්ලස් ප්‍රොජෙක්ට් එක මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිකා මර්ධන ඒකකේ වැඩක් නෙවෙයි. ඒක අපි හැමෝගෙම වැඩක්. අපි හැමෝගෙම ඇඟ ඇතුලේ හැදෙන්න පුළුවන් දෙයක් නෙමේ මේක. ඒ නිසා ඔබ කොහොමද මේක විග්‍රහ කරන්නේ? අපි අපේ කාර්යභාරය පැහැදිලි කරනවා නම්. ඇත්තටම දැන් අපේ අධ්‍යක්ෂතුමිය කිව්වා වගේ අපි දැන් සමාජ මාධ්‍ය අපි දකින්න ගොඩක් වෙලාවට ගොඩක් අපි භාවිතා කරන්නේ අපේ නිර්මාණ ඉදිරිපත් කරනවා අපි කවුද කියලා ඉවරලා සමාජ මාධ්‍යවලදී අපි පෙනී හිටිනවා. අපි එළියට ඇවිල්ලා කතා කරලා ඉන්න පුද්ගලයා නෙමෙයි සමහර ලාවට සමාජ මාධ්‍ය ඇතුලේ අපි හැසිරෙන්නේ අපි වෙනත්ම නිර්මාණශීලී පුද්ගලයෙක් විදිහට. මොකද අපි නිදහස් ඒක ඇතුලේ. සමාජ මාධ්‍ය ඇතුලේ අපේ නිදහස් අපේ ස්වාභාවික නිර්මාණශීලීත්වය අපි දර්ශනය කරනවා. හැබැයි ගොඩක් මම දැක්ක දෙයක් දැන් මම නව නිර්මාණකරුවෙක් විදිහට මම ගොඩක් දේවල් මම ලැටරලි දකිනවා වෙනත් පැතිවලින් දකිනවා. එතකොට මම දැක්කේ අපි මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මේ ගොඩක් ඍණාත්මක දේවල් වලට. අපි සමහර ලාවට අපි බොරු දේවල් පස්සේ එලවන්න පටන් ගන්නවා. මේක මේ සමාජ මාධ්‍ය බලලා. මේක කොහොමද අපි ඔය යන විදිහම කොහොමද පාවිච්චි කරන්නේ අපේ
තියෙන අපේ පොසිටිව් දෙයක් අපේ ධනාත්මක දෙයක් අපේ නිරෝගීභාවය පිළිබඳ අපි පිළිකා වළක්වා ගැනීම පිළිබඳ එතකොට අපේ සහන සත්කාර සේවය කියන වගේ අදහස් අපි ජනතාවට ලබා දෙන්නේ. ඒ වගේ දෙයකට ධනාත්මක දෙයකට කොහොමද ලබා දෙන්නේ කියන එක ගැන මම කල්පනා කරා. එතකොට තමයි මට හිතුනේ මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මේ වගේ සමාජ ජාලා ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා. හැබැයි දැන් මේක හදලා දැන් ගොඩක් මේ වගේ තියෙනවා තව සයිට්ස් තියෙනවා තව වෙබ්සයිට් තියෙනවා තව Facebook page තියෙනවා උගන්වන. එතකොට දැන් අපි වෛද්‍යවරු විදිහට අපි පුරුදු වෙලා ඉන්නේ හැම වෙලේම අපි කියනවා ඕගොල්ලන්ට මේක කරන්න එපා මේක කරන්න මේක කරපුවාම හොඳයි මෙච්චර 100 ගණක් මෙහෙම වෙනවා මෙහෙම හොඳ වෙනවා. ඒ කිව්වට ඒක ධාරණය වීම බොහොම ටිකයි. 10%ක්වත් ඒකෙන් ධාරණය වෙන්නේ නැහැ. දැන් මේකෙදී මම කල්පනා කරේ එහෙම නෙමෙයි. අපි කරන්නේ අපිට පුරුදු දේ අපි කරනවා. අපි ඒ 100ට ගානයි ඒ ටික ඔක්කොම අපි දෙනවා. හැබැයි ඒක ප්‍රකාශ කරන්නේ බොහෝ විට ජනතාව විසින්ම හෝ ජනතාව ෆලෝ කරන ජනතාව අයිඩියලයිස් කරන ඒ කියන්නේ ජනතාව අපිට මෙන්න මෙහෙම වෙන්න තිබුණා කියලා හොඳයි වගේ කියලා හිතන ඒ වගේ චරිත. ඒක අපිට සමාජ ජාලා අපි නිතර පාවිච්චි කරනකොට අපිට පේනවා දැන් අපි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ මූණක් දැක්කොත් එimhe අපි මෙහෙම කරකවගෙන යන්නේ නැහැ උඩට. ටක් ගාලා එතන පොඩ්ඩක් නතර වෙලා බලනවා. දැන් ඕක දැන් මේ මම වෛද්‍ය සුවිස කාදුව දැක්කයි කියලා කවුරුවත් ඕක බලලි ඉවරලා නෑ. දැන් හැබැයි ඒකත් වෙයි ඉස්සරහට දැන් අනිත් පස්සේ මේ වැඩත් එක්ක. එහෙම වුණොත් හොඳයි කියලා හිතමු. මාව දැක්කොත් ටක් ගාලා යනවා. හැබැයි ප්‍රසිද්ධ පුද්ගලෙක් දැන් මම නම් ප්‍රකාශ කරන්න හොඳ නෑ. ප්‍රසිද්ධ පුද්ගලෙක් ගොඩක් ඉන්නවා ලංකාවේ. අපි මම කැමති වෙන්න කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ඒ වගේ කෙනෙක් දැක්ක ගමන් නතර වෙනවා. ඒ වගේ කෙනෙක් කිව්වොත් ජනතාවගෙන්ම ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවය මත ජනතාවත් එක්ක ප්‍රසිද්ධ වෙච්ච ජනතාව අයිඩියලයිස් කරන කෙනෙක් කිව්වොත් ඒක ජනතාවට ධාරණය වෙනවා වැඩි. අපි කියනවට වඩා. අනිත් එක එයා කියන ශෛලිය වෙනස්. එයාට ඒක පුරුදුයි. ඒක කියන විදිහ මතයක් ප්‍රකාශ කළ පුරුදුයි. එතකොට ඒ වගේ අපේ කන්ටෙන්ට්ස් අපි ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ගෙන් ජනගත කරලා ඊළඟ කොටස තමයි මේක ෆීඩ්බැක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි ආපහු ජනතාවට අවස්ථාව දෙනවා මෙම අපි මේ හදලා තියෙන වැඩසටහනේදී ඒ අපේ සමාජ ජාලා තුල ජනතාවට නිර්මාණශීලී වෙලා දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ සමාජ ජාලා ඇතුලේ අපි කවුද කියන එක අපිම නිර්වචනය කරගන්න. දැන් අපි සමහර වෙලාවට වැඩි ඉස්සරහට අවිලා කතා කරන්න බය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සමාජ ජාලා ඇතුලේ අපි ගොඩක් දේවල් කතා කරනවා. ගොඩක් ලස්සනට ලියනවා. ගොඩක් දේවල් අපි හොයලා බලලා අපි මේ විචක්ෂණ විදිහට ඒවා දැකලා පෙන්නනවා. හැබැයි එළියට ආවම හරිම සයිලන්ට් පුද්ගලයෙක්. එතකොට ඒ වගේ අයට තමන්ගේ ඒ තියෙන හැකියාවන් සැඟවිච්ච හැකියාවන් අපිත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්. අර ගත්ත අදහස් අලුත් දැනුම අනිත් අයටත් ඉදිරිපත් කරලා ෂෙයා කරන්න. සාමාන්‍යයෙන් දැන් ඔබතුමා ඔය කියනකොට මම හිතන්නේ අපේ නිෂ්පාදක කණ්ඩායමට යම් ඉදිරිපත් කරන්න දේවල් කිපයක් ඉදිරිපත් ලබා දෙලා තියෙනවා. ඒවත් අපිට බලන ගමන් කතා කරන්න පුළුවන් ඒ කාරණා නේද? අපේ නිෂ්පාදක කණ්ඩායම අපිට ඒ දේවලුත් ඉදිරිපත් කරයි. මේ දකින්න ඒවත් එක්ක අපි කතා බහ කරනවා. ඔව් මෙන්න මේ වගේ දේවල් දැන් මේ ඇවිල්ලා මේ අපිට බොහොම මේ කෙටි කාලෙකින් මේ ඉදිරිපත් කරගන්න පුළුවන් වෙච්ච දේවල්. දැන් මේක නම් මම හිතන්නේ අපේ මේ වෛද්‍ය චතුරිකා මහත්මිය ගේ නිර්මාණයක්. දැන් වෛද්‍ය චතුරිකා මහත්මියත් අපි හොයාගත්තේ එහෙම තමයි. එතුමිය නිර්මාණශීලී හැකියාවන් හොයාගත්තා. Facebook එකෙන් හොයාගත්තා. නෑ. ඇත්තටම Facebook එකෙන් හොයාගත්තා. ඇත්තටම දක්ෂතා. ඔව් අපේ මේ අධ්‍යක්ෂකතුමිය මෙයාගේ Facebook එක චතුරිකා මහත්මියගේ Facebook එක බලලා මේ චතුරිකාට හරියට ලියන්න පුළුවන් කියලා. ඔව් මෙයා මේ පුදුම හැකියාවක් නේ මෙයාට තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි චතුරිකාට ලියන්න කියලා ඒ හැකියාව පෝෂණය කිරීම තුලින් ඒ කියන්නේ අරුණැල්ලට පාර කිව්වෙත් මූණපොත හරහා තමයි. එතනින් තමයි හොයාගත්තේ මෙයාව. නැත්තම් අපි චතුරිකාට ලියන්න පුළුවන් කියලා මේ චතුරිකා කොච්චර හම්බ වුණාද? අපි මේ ගැනත් කතා කරමු වයිද. දැන් මෙන්න මේ අපේක්ෂාවෙන් ඉදිරියට කියන මාතෘකාව කියන්නේ ටැග්ලයින් එක තමයි අපි ඇත්තටම ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අරලික තේමාව. ඔව් මේ තේමාව මේ සමාජ ජාලාවල යනකොට තේමාවක් තියෙන්න බෑ. මේ තේමාව ඇත්තටම අපිත් දැන් මගේ මිත්‍රයෙක් වන මේ අපි ඔක්කොගේ මිත්‍රයෙක් වෙලා ඉන්න සුජීව ගුණරත්න මහතා ප්‍රසිද්ධ කලාකරුවෙක්. එතුමා තමයි ආයු ප්ලස් කියන එක මෙන්න මෙහෙම අපි මේ වගේ ෂෝට් ෆෝම් එකකින් යමු. ඒතර ටැග්ලයින් එක මෙහෙම දාමු කියලා ඉවරලා මේ ඔක්කොම අපි ඔක්කොම එකතු වෙලා නිර්මාණය කරපු දෙයක්.
ඉතින් ඒ වගේ කලාකරුවන්ගේ තියෙන හැකියාවත් අපි මුල ඉඳලම අපි ඒගොල්ලන්ව සම්බන්ධ කරගත්තා. මොකද මේක මේ මූලිකවම විෂය කරුණු සම්බන්ධම දෙයක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද ජනතාවශීලී දේවල් තමයි මේ දකින්නේ දැන් තිරේ. ඒ වගේ දැන් ජනතාව විසින් ජනතාව වෙනුවෙන් කියන එක තමයි මගේ මෙතන තියෙන සංකල්පය වුණේ. අත්‍තරම ජනතාව විසින් ජනතාව වෙනුවෙන්. ජනතාව ශක්තිමත් වෙනවා. ජනතාව විසින් ජනතාවටම කියා දෙනවා මේක හොඳ නෑ මේක කරන්න. නැත්තම් අපි කරන්නේ වෛද්‍යවරු විදිහට අපි උඩ ඉඳගෙන කියනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා. ඒක නෙමෙයි. දැන් මේ පිළිබඳව අපි කොහොමද මේ දේවල් දකින්නේ බලන්නේ සම්බන්ධ වෙන්නේ කියන කාරණා අපි ඉදිරියට කතා බහ කරමු. දැන් අසංග මේ අපේ වෛද්‍ය චතුරිකා කාර්යවසම් වෛද්‍යතුමියත් අපිත් එක්ක ඉන්න මොහොතක දැන් මේ අර අපි මුලින්ම අහපු ගීතය කතා බහ සියල්ලටම පෙර අතු අහපු ගීතේ හිමිකාරීත්වය පාර කියපු අය ඉන්නකොට කොහොමද මේ කලාවත් එක්ක වෛද්‍ය වෘත්තියත් එක්ක මේ අලුත් කටයුත්ත ආයු ප්ලස් එක එකතු වීම ගැන අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න තියෙන්නේ. කලාව කියන එක නම් ඉතින් පොඩි කාලේ ඉඳන්ම ඇඟේ තිබුණා. ඉස්කෝලේ යන කාලෙත් ලිව්වා, ෆැකල්ටි එකේ කාලෙත් ලිව්වා. ඊට පස්සේ හදිසියේ මෙහෙම ආයු ප්ලස් ප්‍රොජෙක්ට් එක ડોක්ටර් තුසිතයි ડોක්ටර් ජානකි මැඩමුයි මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා හදිසියේ මාව දැකලා මම ඔය Facebook එකේ මගේ නිර්මාණ එහෙම දැකලා තමයි මැඩම් කිව්වේ ලියන්න කියලා. ඉතින් මැඩම් බොහොම ඉක්මනට වැඩ කරන පුද්ගලයෙක්. ඉතින් අද කිව්වොත් හෙට හරි ගෙනල්ලා දෙන්න. ඉතින් ඒක බොහොම හොඳයි. අපිත් බොහොම ඉක්මනට අපේ ටාගට්ස් වලට වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක අපි දැන් මිනිස්සුන්ට අපි ගොඩක් දේවල් කියනවානේ. අරව කන්න එපා කියනවා, මේව කන්න එපා කියනවා, එක්සර්සයිස් කරන්න කියනවා. ඒ බොහොම ඕලාරික විදිහට තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අපි මේවා කියන්නේ. ඉතින් මිනිස්සුත් හා කියලා යනවා. නමුත් එතනින් එහාට ආකල්පමය වෙනසක් දකින්නේ ගොඩක් අඩුයි. ඒවා ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ විදිහට වෙනස් වෙන්නේ බොහොම අඩුවෙන්. ඒක නිසා අපිට ඕනේ වුණා මිනිස්සුන්ගේ Facebook එකේ මේ පෝස්ට් දානකොට හිතයි ඇහැයි දෙකම නවතින විදිහට මේක කියන්න. ඒක නිසා අපි හිතුවා දැන් අර සෞඛ්‍ය අපේ දත්ත ටික ගෙඩි පිටින් දෙන්නේ නැතුව ඒක මිනිස්සුන්ගේ හිතට වදින විදිහට අපි මේක කරමු. ඔව් නිර්මාණශීලී විදිහට කියන්න. ඒක නිසා තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක මේ විදිහට පටන් ගත්තේ. තාම මේ බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. ඉතින් අපිට තව ඉස්සරහට ගොඩාක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඕනෙම ගමනක් ආරම්භ වෙන්නේ මේ පුංචි පියවරකින් කියලා කියනවනේ. මේ දකින්නේ ඒ වෙනුවෙන් නිර්මාණය වෙච්ච බොහෝ දේවල්. දැන් තරංග විශේෂයෙන්ම අපි කියන්න ඕනේ දැන් වෛද්‍යතුමිය කිව්වා වගේම වෛද්‍ය තුසිත කහදුව වෛද්‍යතුමා කිව්වා වගේම මේ නිර්මාණශීලීත්වයත් එක්ක මේ ආයු ප්ලස් ව්‍යාපෘතිය පිළිබඳව කලාකරුවන් විවිධ අයගේ අදහස් ඒ අය කොහොමද මේක දකින්නේ. දැන් අපි පහුගිය කාලේ හුඟක් වෙලාවට දැක්ක කලාකරුවෝ පිළිකා රෝගයේ තත්ත්වයන් වලට භාජනය වෙනවා. මේක වෙලා තියෙන්නේ මේ දැන් පිළිකාව වැඩිද නැත්නම් කලාකරුවන්ට හැදුනහම මේකට ලැබෙන ප්‍රසිද්ධිය වැඩි වෙනවනේ. සාමාන්‍ය අයටත් මේ රෝග තත්ත්වයේ එසේම වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ කලාකරුවන්ට හැදෙන වෛද්‍යවරුන්ට හැදෙන කියලා මේ වෘත්තීය මට්ටමක් මේකට නැහැ. එහෙම සීමාවල් මේක ඇතුලේ නැහැ. නමුත් කලාකරුවෝ අපි හුඟක් ආදරය කරන අය මේක දකින්න විදිහ, මේ පණිවිඩය අරගෙන යන විදිහ ඔබටත් පුළුවන් මේ පණිවිඩය අරගෙන යන්න. අපි මේ පණිවිඩය පිළිබඳව පොඩ්ඩක් බලමු. මේ පිළිබඳව සැකසුණු යමක් තියෙනවා. මේ පිළිබඳව බලලා වෛද්‍යතුමියත් එක්ක කතා කරමු. ඉන්ටර්විව්ස් දාන්න. ඒක තමයි අපිට මේ නිර්මාණ වගේම තරංග මම හිතන්නේ හඬපට කීපයක් තියෙනවා. හඬපට කිව්වම කලබල වෙන්න පුළුවන්. හඬපට හොඳ විදිහට යොදාගන්න පුළුවන් කතා බහක් එහෙම නැත්නම් නිෂ්පාදන කණ්ඩායම ඒකට සූදානම් මම හිතන්නේ. ශ්‍රී ලංකාවේ සෑම පැයකටම පිළිකා රෝගීන් 3 දෙනෙක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ වගේම සෑම පැයකටම පිළිකා මරණ දෙකක් සිද්ධ වෙනවා. සෞඛ්‍යමය ජීවන රටාවකට හුරු වීම, මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම, මුල් පිළිකා රෝග ලක්ෂණ හඳුනා ගැනීම, නිසි ප්‍රතිකාර ක්‍රම තුලින් මෙම රෝගය පාලනය කිරීමට ඔබත් එක්වන්න. ආයු ප්ලස් ව්‍යාපෘතිය පිළිකාව පිළිබඳ ඔබගේ ආකල්ප වෙනස් කිරීම සඳහා ගොඩනැගුණු සමාජ මෙහෙවරක්. හජිත් රෝණ මහත්මයා කොහොමදත් මාධ්‍යත් එක්ක එහෙම නැත්නම් අපිට දැන් හුඟක් සමීප කෙනෙක්නේ කලාකරුවෙක් වගේම සමීප නිලධාරී මහත්මයෙක් බවට පත් වෙලා තිනවා. තවත් හඬපටක එහෙම නැත්නම් තවත් අදහස් දැක්වීමක් තියෙනවා අපි ඒකත් බලමු.
කිරීම තුළින් ආහාර රටාව වෙනස් කිරීම තුළින් පිළිකාවෙන් වැළකෙන්න අපිට පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ ගැන දැනුවත්ද කියන එක. විවිධ වර්ණවල විවිධ රසවල එළවලු පළතුරු වර්ග 5ක් දවසට ආහාරයට එක්කාසු කරගමු. ඒත් එක්කම වතුර ලීටර් 2ක් අවම වශයෙන් දිනකට පානය කරමු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලිලීටර් 200 වීදුරු 6ක් 8ක් විතර දවසකට බොන්න පුරුදු වෙමු. පිළිකාව වළකමු. තාරුණ්‍ය සුරකිමු. නොදන්න දේ දැනගන්න ජීවිතේ වෙනස් කරන්න ආරම්භ වෙච්ච අලුත්ම ව්‍යාපෘතියයි ආයු ප්ලස්. සහන් අද සජීවත් මුණ ගැහෙන්න සූදානම්. ඒක තමයි අපි මතක් කරගෙන යනවා. වෛද්‍යතුමනි දැන් අපි මේ ඔය දැකපු කාරණාත් එක්ක ඔය වගේ චරිතත් එක්ක මේ දේ සමාජගත කරනකොට ඒක ටිකක් දැනෙනව වැඩි තමයි අපේ වෛද්‍යතුමාත් කිව්වා වගේම මේ සංකල්පත් එක්ක කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර සහ ඉදිරි වැඩපිළිවෙල? ඔව් ඇත්තටම මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මූලික අධ්‍යයනයේදී UNEP ආයතනය තමයි අපිට මේ උපකාර කරේ. ඊට පස්සේ ඇත්තටම අපිට දැන් සින්දුවක් මේකට එදා අපේ මේ ලොන්ච් එක දවසේ කරගන්න ඕන වුණාට අපිට හැකියාවක් තිබුණේ නැහැ. ඇත්තටම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා මේ කවුද මේ රොටරි ක්ලබ් කොළඹ රොටරි ක්ලබ් එකේ උතුර කියන්නේ රොටරි ක්ලබ් කොළඹ නෝත් කියන ආයතනය ඒගොල්ලෝ තමයි ඇත්තටම ඒ පිළිබඳ අනුග්‍රහය දැක්ුවේ. අපි ඇත්තටම ඒ වගේම අපේ මූලික පියවර වලට උදව් කරා. දැනට අපිට ඒ දෙගොල්ලෝ තමයි උදව් කරන්නේ. සහ ඒකට ගායනින් දායක වෙන්නේ ලංකාවේ බොහොම ගායන්න පුළුවන් වෛද්‍යවරයෙක් තවත් අලුත් ගායිකාවක්. ඇත්තටම දැන් මම අර මුලදීම අර කිව්වා වගේ අපිට දැන් අපි ගොඩක් වෛද්‍ය ක්ෂේත්‍රයේ අය. අපිට කලාත්මක හැකියාවන් අඩුයි. එතකොට අපිට I+ අපි නම් දැකලා තියෙන්නේ ගොඩක් විතරදී හම්බෙන්නේ එහෙම කලා හැකියාවන් වැඩි කට්ටියම ඉන්න වෛද්‍යවරු. ඒ ඉතින් ඇත්තටම මේ අසංග මෙහෙම එකක් වුණා. දැන් තුසිතගේ සංකල්පය ක්‍රියාත්මක කරද්දී මට තෝරගන්න වුණා I+ ටීම් එක. ඒතර මේක සමාජ දාලා එකක්. එතකොට මම ඇත්තටම දැන් කල්පනා කරා දැන් කවුරුත් මේ දැන් ඩොක්ටර් චතුරිකාගේ නම කිව්වට දැනන් හිටියේ නෑ එයාගේ මේ කලාත්මක හැකියාව. ඊට පස්සේ දැන් මට ඕනි වුණා ඒ කියන්නේ සමාජ දාලා නිතර දෙවිලි පරිශීලනය කරන කෙනෙක් තමයි එන්න ඕන. එතකොට දැන් මම මෙයාව යෝජනා වෙලා මෙයාත් එක්ක ඉන්නකොට දැන් මෙයා මට කියනකොට මම කිව්වා ඉස්සෙල්ලා මම ඔයාගේ Facebook එක බලන්න ඕන මේ ඔයා ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දකට කලින් මාස ගානකට කලින් මේක පරිශීලනය කරන කෙනෙක් එක්ක මේ ප්‍රොජෙක්ට් එක යන්න අමාරුයි. ඊට පස්සේ බලනකොට ලස්සන නිසඳසක් ලියලා තිබුණා අර බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොෆයිල් එකේ. එතකොට ඒක නිසා තමයි ඊට පස්සේ දැන් මම ඒක කිව්ව ගමන් මෙයා ඒක මැකුවා. හරිද මම ඒක හරිම අගයීමකට කිව්වේ. සමහරලාට සංනිවේදන ගැප් එකක් වෙන්නේ නැති මට තාම මතකයි මේ අනේ කියලා. ඇයි ඇත්තටම ඩොක්ටර් චතුරිකා එක මැකුවේ? හිතුවා මේ වෛද්‍යවරයාට දැන් හුඟක් වෙලාවට අපි දකින්නේ ආයතන ප්‍රධානියා එහෙම නැත්නම් තමන්ගේ බොස් විදියට ඉන්න කෙනා Facebook යන්න බෑ වැඩ කරන වෙලාවේ ඒ වගේ දේවල් නේ. දැන් මේකත් යම් විදිහක වෙනසක් පෙරලියක්. නෑ මේ වෙනස ඇත්තටම දැන් මේ තුසිතගේ සංකල්පය අපි ඊට පස්සේ හැමෝම කතා වෙලා මේක හරි විදිහට මිනිස් දැන් අර තුසිත කිව්වා වගේ දැන් අපේ නම් කියලා දැම්මට කවුරුත් බලන්නේ නෑ නේ ඇත්තටම. ඉතින් අර වෙනස් එක්කෙනෙක්ගේ අර ජනතාව අතර ජීවත් වෙන එක්කෙනෙක්ගේ එකක් දානවා නම් විතරයි පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙතෙන්දී දැන් පිළිකා කියන විෂය ගත්තාම එතෙන්දී මිනිස්සුන්ව දැන් අපේ ප්‍රධාන අරමුණ තමයි මේක හැදෙන එක වළක්වීම සහ හැදිච්ච අයට ඉක්මනට ප්‍රතිකාර කිරීම සහ සහන සත්කාර අවශ්‍යයට ලබා දීම. එතෙන්දී ජනතාවට ලබා දිය යුතු ගොඩක් තියෙනවා. අපේ ඇත්තටම ලොකු කාර්යභාරයක් කරනවා අපේ හොස්පිටල් වල මේ පිළිකාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු. ඉතින් ඒගොල්ලන් කියන ටික සමහරලාට මේ ගැප් එකක් තිබුණොත් සමහරලාට සමහර මිනිස්සුන්ට 4-5 සැරයක් කියන්න ඕනේ. මේ පොඩි මේ බාධා කිරීම දැන් තනි අතින් අප්පුඩි ගහන්න බෑ වගේ. මේක මේ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ඔබතුමියලාට විතරක් කරන්න බැරි එකක්. මේක අපේ පැත්තෙත් දායකත්වයක් තියෙනවා. ඔව්. මේ ජනතා දායකත්වයක් කොහොමද ලබා දෙන්නේ? එතකොට අර තුසිත කිව්වගේ මේ පණිවිඩය කොහොමද ජනතාවගේ හදවතට ලං වෙන විදියට තමයි එහෙම තමයි අපි අතරම මේක මේව කරේ. එතෙන්දී දැන් ජනතාවට මෙතෙන්දී දායක වෙන ගොඩක් ක්‍රම තියෙනවා. අපි තාම ලදරු මට්ටමේ ඉන්නේ.
ඉස්සරහදී එතකොට දැනටමත් අපිට ආයතන කීපයක් කතා කරා අපි තාම ඒ කියන්නේ මේගොල්ලෝ කිසිම මුදලක් නැතුව අපිට මේ පෝස්ට් හදලා දෙන්නම් කිව්වා. එතකොට දැන් ඇත්තටම දැන් මෙතෙන්දී දැන් අපි කරුණු ටික විතරයි අපේ කට්ටිය දුන්නේ. එතකොට ලයිව් ක්‍රියේෂන් එක වෙන විදිහකට ඉන්ටර්විව්ස් ටික හැදුවා. ඊට පස්සේ දැන් සමහර පෝස්ට් අර දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අර තැඹිලි ගෙඩිය එහෙම. අපි නිකන් අදහස තමයි දුන්නේ. ඒතකොට දෙන්න පීටර්සන් මහත්මයා ඒක වෙන විදිහකට දැම්මා. නිර්මාණාත්මකව ක්‍රියේට් කරනවා. ඔව් අපිට කරන්න පුළුවන් අපිට තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්. ඒ නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ චතුරිකාට නම් ටිකක් වෙනස්. නමුත් අනේ තාම අපිට අර යූත් ටාගට් කරගන්න පෝස්ට් ටික දාගත්තේ නැහැ අපි. මේක තාම අපි තව ටික දවසකින් අපි ෂෝ එකෙන් අයින් වෙනවා. එතකොට මේක ජනතාව විසින් ගෙනියන Facebook ජාලාවක් බවට පත් වෙන්න ඕනේ. හැබැයි අපි නියාමනය කරනවා. හැබැයි ඕනේ එක්කෙනෙකුට තව මේකට ඉම්ප්‍රූව් කරගන්න දේවල් දෙන්න පුළුවන්. අපි ඉස්සරහට තරඟ, ඒගොල්ලෝ අතරතුර තරඟ, ඒගොල්ලන්ගේ නිර්මාණ, ඒගොල්ලන්ගේ වෙනස් විදියට හිතන දේවල්, සමහර වෙලාවට ඒගොල්ලන්ගේ කතා, කේස් ස්ටෝරීස්, ඒ වගේ දේවල් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි අර පහුගිය කාලේ දැක්කනේ රට පුරාම චිත්‍රාන්දින රැල්ලක් ආවා. ඇත්තටම රටේ ඊළඟ රැල්ල කරන්න පුළුවන් නම් පිළිකාව මර්ධනය කිරීම, ආයුෂ වැඩි කිරීමේ කැරල්ල බවට මේක පත් කරන්න පුළුවන්කම ලැබෙයි අපි හැමෝටම. ඔව් ඊළඟ එක තමයි ඇත්තටම ඒ රැල්ලත් එක්ක අපිට මෙහෙම එකක් ඕන. අපිට මේ තරුණ අයව ඒ කියන්නේ සම්බන්ධ කරගන්න ඕන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ගේ නිර්මාණශීලී හැකියාව වැඩි කර ගැනීම සහ ඒගොල්ලන් හොඳ දෙයකට යොමු කිරීම. ඊට අමතරව දැන් මේ බැලැක්වීමේ සාධක දැන් ඒගොල්ලන්ගේ හැසිරීම් රටාවට මේව කරනවා කියන්නේ තව අවුරුදු 10කින් 20කින් තමයි ඒ ප්‍රතිඵල එන්නේ. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දැන් පිළිකාවේ තියෙන අවස්ථා හතරක් 1 2 3 4 කියලා අවස්ථා හතරක්. 1 සහ 2 අවස්ථාවේදී කලින් හඳුනාගත්තාම සමහර පිළිකා ඊටමත් කරදරයක් නැතුව සනීප කරන්න පුළුවන්. 2 සහ 3 සහ 4දී තියෙන පිළිවැය ගොඩක් වැඩි. එතකොට අපේ අරමුණ තමයි ප්‍රධාන වශයෙන්ම වැළැක්වීම සහ කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම. කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම. දැන් ඔන්න ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබටත් මේ සමග සක්‍රියව එකතු වෙන්නට පුළුවන්. මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය හරහා මේ සමග එකතු වෙලා විශේෂ කාර්යභාරයක් කරමින් සමාජය දැනුවත් කරන්න, ඔබේ සමහර නිර්මාණශීලීත්වයන් තියෙනවා නම් ඒ දේවල් ඉදිරිපත් කරන්න. වක් හොඳ අවස්ථාවක්. අපි වෛද්‍ය චතුරිකා කාර්යවසමට පොඩ්ඩක් යමු මේ නිසඳසක් තියෙන පොඩි කියන නිර්මාණයක් මේ ආයු ප්ලස් මූණපතට ගියාම තියෙන නිර්මාණයක්. තවම මේක නිකුත් කරලා නැද්ද? නිකුත් කරලා නැත. එන්න තියෙන එක. ඔව් ඉස්සරහට දාන්න තියෙනවා. කවුද මේක ලිව්වේ? ලිව්වේ මම. චතුරිකා. අර යටින් දානවා ඒ චතුරිකා කියලා. අපි පොඩ්ඩක් කියමු ડોක්ටර් එක. ඔව් මෙහෙමයි. දැන් මේක කියන්න කලින් මට පොඩි වචනයක් කියන්න ඕනේ. දැන් මුඛ පිළිකා oral cancers ගැන කියනවා නම් අපි කියනවා බුලත් විට කන අයට සහ ධූමපානය කරන අයට විශේෂයෙන් අනිත් අයත් කරන්න ඕනේ තමන්ගේ ස්වයං මුඛ පරීක්ෂාවක් කරගන්න කියලා. ඉතින් අපි ඔය වෙන්දට පෝස්ට් දාන්නේ මෙහෙම මෙච්චරක් බුලත් විට කනවා නම් මෙහෙම අනිවාර්යෙන් මෙහෙම කරන්න කියලා in detail දාන්න. ඒ වුණාට දැන් ගොඩක් අය කරන්නේ නැහැ අතන. කොච්චර බුලත් විට කෑවත් කොච්චර ධූමපානය කරත් කරන්නේ නැහැ. බොහොම අඩු පිරිසක් තමයි කරන්නේ. ඉතින් අපි අඳුන ගන්නකොට ගොඩක් end stage එකේ ඒ කියන්නේ අවසාන අවධියේ මුඛ පිළිකා අවසාන අවධියේ තමයි අඳුනගන්නේ. ඉතින් මට කියන්න ඕනුනේ ඇත්තටම මේකට අදහස දුන්නේ ජානකි මැඩම් කියන අපි හැමදාම මූණ බලනවා ගිහිලා කණ්ණාඩියෙන් ඒ වුණාට ඇයි මේ තමන්ගේ කට පොඩ්ඩක් බලන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ තප්පර 5ක්වත් යන වැඩක් නෙවෙයි. ඉතින් මේ කියලා මැඩම් තමයි කිව්වේ එහෙම එකක් පුළුවන් නම් ලියලා දාමු කියලා. ඉතින් ඒකට මම ලිව්වේ මහරගමට ගිහින් ඇවිත් හැමදාම මූණ බලන කණ්ණාඩිය ඉදිරිපිටදී කැඩපත කැඩපත මායා කැඩපත කාල වර්ණ අක්බඹ කෙස් කාගේද කැඩපත කැඩපත මායා කැඩපත නීල වර්ණ මිනි net හිමි කාටද කැඩපත කැඩපත මායා කැඩපත රන්වන් සවි ඇති මේරුව කාගේද කැඩපත කැඩපත මායා කැඩපත දිමුතු දසන් හිමි සිනහව කාගේද එනමුත් කැඩපත ඇයිද නොකීවේ මාගේ මුව තුළ සැඟවුණු මරු ගැන. ඒ කියන්නේ මේකේ දල අදහස වෙන්න ඕනේ කැන්සර් එක
කියන්නේ තමන්ගේ මුඛ පරීක්ෂාව කරගන්නේ නැතුව හැමදාම කියන්නේ උදේටත් බලනවා රාටත් බලනවා ඒත් මේ තමන්ගේ මුඛ පරීක්ෂාව කරගත්තේ නැත්තේ ඇයි කියන පණිවිඩය තමයි මට දෙන්න ඕනුනේ. දැන් කැඩපත ගැන ඒ විදිහට ලියනකොට ලොකු පණිවිඩයක් ඒ තුල දෙනකොට දැන් මේ වෛද්‍ය වරුන් තිදෙනාම කිව්වා දැන් අපිව වැඩි ජනප්‍රිය නෑ අර ප්‍රොෆයිල් එකේ ගියත් අපිව දැක්කට නැවතිලා පොඩ්ඩක් බලන්නේ නෑ. හැබැයි අදින් පස්සේ නම් මේ වෛද්‍ය චතුරිකා කාර්යසම් කියන ප්‍රොෆයිල් එකත් කට්ටිය සර්ච් කරයි නේද මේ වෛද්‍ය තුසිත හදුවා ඔය රූපය දකිනවා වගේම ඔය නිර්මාණාත්මක හැකියාවන් ඒ සුන්දර දේවල් හොයාගෙන යයි අනිත් ඒකත් ඒ විදිහට තරංග මූණු පොතේදී වෛද්‍ය චතුරිකා ගාව නවතිද්දි මම කියලා නවතිනවා වෛද්‍ය තුසිත කාදුව ගාව මොකද දැන් එතුමාගේ මේ අලුත් අදහසත් එක්ක ආයු ප්ලස් එකක් එක්ක විශේෂයෙන්ම මේ ප්‍රජාවට බොහෝ දේවල් දෙන්න තියෙනවා මේ නරඹන ප්‍රේක්ෂකාගාරයට බොහෝ දේ කියන්න තියෙනවා මේක මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට කතා කරන වෙලාවක් නෙමෙයි මේ කතා කරන්නේ මූණු පොතක් තියෙන හැම කෙනෙකුටම දෙන්න තියෙන පණිවිඩයට මං හිතන්නේ මේක තමයි හොඳම වෙලාව. ඔව්. ඇත්තටම ජනතාව වෙනුවෙන් කියන එක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. අපි වෙනුවෙන් අපි කියන සංකල්පය වගේම තමයි මේ වැඩසටහනේදී ඇත්තටම අපිට මේ මට්ටමට මේක අරන් එන්න ගොඩක් අය උදව් උපකාර වුණා. මේ අවස්ථාවේ මම පොඩි වෙලාවක් ගන්නවා ඒ කට්ටියට ස්තුතිවන්ත කරන්න. මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ. කලාකරුවෝ ගොඩක්, එතකොට රජයේ වැදගත් නිලධාරීන් ගොඩක්, ඒ වගේම මේ හැමෝම අපි මේකට එන්න කිව්වේ අර මම කලින් කිව්වා වගේ අපිව දැක්කට නතර වෙන්නේ නැහැ. මේගොල්ලෝ දැක්කම නතර වෙනවා. ඒගොල්ලෝ සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියන අය. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධිය ඒවා අපිට මේ සත්කාරය සඳහා ලබා දීම සම්බන්ධයෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා සහ මම ආරාධනා කරනවා තවත් කලාකරුවන්ට, ක්‍රීඩකයන්ට, ඒ වගේම රජයේ නිලධාරීන්ට සියලුම දෙනාට මහා ජනතාවටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට ඇවිල්ලා මේ ආයු ප්ලස් ව්‍යාපෘතිය එක්ක අපේ තියෙන දැනුම් සම්භාරයන් ඕගොල්ලන්ගේ තියෙන හැකියාවන් එක්ක එකතු කරලා නව නිර්මාණ විදිහට ජනතාවට ඉදිරිපත් කරන්න. ජනතාවට මම පොදු මහ ජනතාවට ඉල්ලීමක් කරනවා අපේ මේ ආයු.plus කියන වෙබ් අඩවියට යන්න. ඒකේ සිංහල සහ දෙමළ මේවා ඊළඟට ළඟදී බොහොම ළඟදී එනවා. දැනට තියෙන ඉංග්‍රීසි විතරයි ආයු.plus කියන එකේ. හැබැයි Facebook ආයු.plus කියන දෙමළ ඉංග්‍රීසි තුනම තියෙනවා. ඒකේ ඒ තුනෙන්ම තමන්ගේ භාවයන් ප්‍රකාශ කරන්න පුළුවන්, තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා අපිට යොමු කරන්න අපි ඒවා පොඩි නියාමනයක් කරනවා මේ අවස්ථාවේදී. නමුත් ඒක ජනතාව මේකට හුරු වුණාට පස්සේ මම හිතන්නේ නියාමනයක් අවශ්‍ය වෙන හේකුත් නැහැ. අපිට අවශ්‍ය නම් අපෙන් ඕනතරම් කරුණු ඉල්ලන්න, අපි ඕනතරම් කරුණු දෙන්න. ඒවා ඕගොල්ලන්ගේ නැනසින් දැකලා ඉස්සෙල්ලම තමන්ගේ ජීවිතයට ඒක යොදා ගන්න සහ පුළුවන් නම් තව කෙනෙකුගේ ජීවිතයට ඒක යොමු කරන්න උදව් වෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. දැන් මේ සියලු දේත් එක්ක තරංග විශේෂයෙන්ම ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂතුමිය ලංකාවේ විවිධ ආයතන, විවිධ අංශ, විවිධ ප්‍රජාවන් එක්ක විවිධ රෝග සම්බන්ධයෙන් දීර්ඝකාලීන අත්දැකීම පළපුරුද්ද මත විශේෂයෙන්ම මේ ආයු ප්ලස් කියන වැඩසටහන වෙනුවෙන් ඔබේ ජානකී විධාන පත්‍රයෙන් විශේෂඥ වෛද්‍යතුමිය ඔබේ කමෙන්ට් එක ඕනේද? දැන් මේකේ තියෙන ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නනේ. දැන් මේ අවසාන වශයෙන් ඔබතුමියගේ කමෙන්ට් එකක් ඕනේ අපිට මේ ගැන. ඔව් ඇත්තටම මේක මම මේ කණ්ඩායමක් එකතු වෙලා කරපු දෙයක්. තනියම කරන්න බෑ කාටවත්. ඒ වගේම තමයි මේ කණ්ඩායමට අපි තුසිත කිව්වා වගේ අපි ආරාධනා කරනවා අපිට යෝජනා වෙනස් වෙන්න තියෙන තැන් සහ ඒගොල්ලන්ගේ නිර්මාණ ඉන්බොක්ස් කරන්න. සුසිත කිව්වා වගේ අපි තාම මේකත් අපිත් පළපුරුද්ද ලැබමින් යනවා. ඒක නිසා අපි යම්කිසි නියාමනයක් කරනවා. ඒක නිසා අපිට නියාමනය කරන්න අවශ්‍ය කෙනෙකුට අපිට එවන්න පුළුවන් තාක්ෂණික කරුණු ඒගොල්ලන්ට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැනට දැන් www.ai.plus කියන වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ පරිවර්තනය සඳහා අපිට වොලන්ටරි කවුරු හරි අවශ්‍ය වෙනවා ඒ භාෂා දෙකට ට්‍රාන්ස්ලේට් කරගන්න. මොකද අපේ ගොඩක් පෝස්ට් යන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනින්ම. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇත්තටම ට්‍රාන්ස්ලේට් කර ගැනීම, විශේෂයෙන්ම දෙමළ භාෂාව සඳහා. මොකද ඒක නිසා සමා වෙන්න මම ඕන ලයික් කරා. රයිට්.
Facebook එකේ. බොහොම ස්තුතියි. අපි හැමෝටම කිව්ව මේ දැන් ෆෝන් එක අතේ තියෙනවනේ. ඔව් අපි ආරාධනා කරනවා අපි Facebook එකට like එකක් දාන්න, share කරන්න, comment කරන්න, share කරන්න, like අපි ඒ වගේම අපි ආදරණීය දෙමළ ජනතාවගෙන් ඉල්ලනවා අපිට තාම ඒ post share කිරීමේ ප්‍රවණතාවය අඩුයි දෙමළ post. එතකොට අපි ආසයි මොකද අපි ඒ ටික share වුණොත් තමයි අපිට මේ අපිට දෙමළ භාෂාව දන්න අයගෙන් අපිට මේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ සහ අපිට ස්වේච්ඡාවෙන් අපිට තවදුරටත් ඒ අංශය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අපි අවසාන වශයෙන් මම කියන්න කැමති අපි සියලු දෙනාම මේකට සද්භාවයෙන් සහභාගී වෙලා හැමෝගෙම ධනාත්මක විදියට ජීවිත කාලය ගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපිත් සමාජ මාධ්‍ය ජාලා තුළ ආරම්භ කරපු මේ ආයු ප්ලස් පිළිකා මර්ධන වැඩසටහන මේ දැනුවත් කිරීම මේ සුවිශේෂී කාර්යභාරයට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් විදිහට අපිත් එකතු වෙලා අද දවසේදී මේක පිළිබඳව ඔබව දැනුවත් කරා වගේම ඔබට පුළුවන් මෙතෙන් පටන් මෙහි වගකීම බාර ගන්න. එහෙම නැත්නම් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න වෛද්‍යතුමිය ආරාධනා කළා වගේම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මේ පිළිබඳව ඉදිරියේදී තවත් බොහෝ දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන් ඒ සමග අත්වල ගන්න කියන කාරණාව අපිත් සිහිපත් කරමින් මේ කතා බහට සමු දෙන්න නම් වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔව් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා කරන මෙතන කතා කරන තරංගත් මම බලාගෙන ඉන්න ඔබත් අපි හැමෝගෙම ආයුෂ වර්ධනය කරන්න ආයු ප්ලස් කරන්න. ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙලා තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් ඒ වෙනුවෙන් කැප කරලා කාලය ශ්‍රමය ධනය මේ සියල්ල ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතින් වෛද්‍යතුමිය ආයුෂ බොහෝ වේවා ආයු ප්ලස් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව නිර්මාණ කරුවෙක් විදිහට 2015 ජිනීවා නව නිර්මාණ තරඟේ රන් පදක්කම් ලාභියා ජූරිය විශේෂ සම්මානය ලංකාවට ගෙනාපු 40ක් කණ්ඩායම අතර සුවිශේෂ කෙනෙක් පේටන් බලපත්‍ර 8ක් හිමි වෛද්‍ය තුසිත කහදුව මහත්මයාට ආයු ප්ලස් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකම ප්‍රජා වෛද්‍ය පිළිබඳ විශේෂඥ උපාධි පශ්චාත් උපාධිය සහිත නිර්මාණ කරන කවි ලියන කවිකාරිය වෛද්‍යවරිය වෛද්‍ය චතුරිකා කාර්යවසම්ටත් ආයු ප්ලස් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේදී තරංග මං හිතන්නේ මට විශේෂ දෙයක් මූණු පොතේම මේ ලයික් කරාම මේ අනිත් පැත්තට ටක් ගාලා එනවනේ. ඒගොල්ලෝ දාන ඒවා. එහෙම එකක් ආවා. ජීවිතේ ඕනෑම මොහොතක අපේක්ෂාවෙන් ඉදිරියට යාමට මඟක් ඇත. ජීවිතේ ඕනෑම මොහොතක ඕනෑම ප්‍රශ්නයකදී ඕනෑම රෝගයකදී අපිට මාර්ගයක් තියෙනවා. පිළිකාව ඔබේ අවසානය නොවේයි. සතුටින් සිටීමට අපි ඔබත් සමගයි. අපිත් ඔබත් සමගයි. මේ වැඩසටහනේ අවසානයේ මේ නොවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.